වේලාව රාත්‍රී 8 පසුවේ විනාඩි 6යි මේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනා සුපින්නතුනි, අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප සැම දැන් උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අප දැන් নমස්කාරය කිමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං
සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය තුළින් ලංකා වාසීන්ට පමණක් නොව සමස්ත ලෝකවාසීන්ටම ශ්‍රවණය කළ හැකිවන පරිද්දෙන් අද මේ ධර්ම දේශනාවෙහි ඔබ දායකත්වයෙන් කටයුතු කරන. ඒ තුළින් ඔබටත් ඔබේ පවුල්වල සියලු දෙනාටත් සිදුවන්නේ මහත් පුණ්‍ය කර්මයක්, මහත් කුසල කර්මයක්. ඒ නිසා ඔබේ භවගාමී ජීවිතයේ වාසනාවන්ත කරගන්න පමණක් නෙවෙයි, මේ බණපදය ශ්‍රවණය කරන ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ධර්මඥානය වර්ධනය කරගනිමින් යම් දිනක ඔබට සසරගත දුක නිවා අමා මහ නිවනින් සැනසෙන්නටද මෙය හේතු වාසනා වනවාට සැකයක් නැහැ. අපි අද සලකා බලන්නේ පින්නතුනේ මහා සංඝයා සතු උදාර ගුණයක් වන ආහුනීය ගුණය පිළිබඳවයි. මේ ගුණය පවතින්නේ කා තුලද? මේ ගුණය උන්වහන්සේලා තුල පවතින නිසා අපි කුමක් කළ යුතුද? මෙය අපේ දිවි මගෙහි සත්‍ය පසක් කර ගැනීම සඳහා හෙවත් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා ගැනීම සඳහා, එහෙමත් නැත්නම් සකල ක්ලේශයන් ප්‍රහීන කොට අමා මහ නිවන සාක්ෂාත් කරලීම සඳහා පාදක කරගන්නේ කෙසේද යන වග අද ධර්ම දේශනාවෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා සිය ප්‍රථම ධර්මදේශනය පැවැත්වීම සඳහා බරණැස ඉසිපතනාරාමයටයි මුලින්ම වැඩම කළේ. ඒ නිසා ඉසිපතනාරාමයේ සිටිය කොණ්ඩඤ්ඤ වප්පබද්දිය මහානාම අස්සජි යන මේ 5 දෙනාට ප්‍රථම සූත්‍ර දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කොට මේ 5 දෙනා සඳහා සෝවාන් මගඵල නුවණ ලබා දී මේ 5 දෙනාටම ලබා දුන්නා ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව. බුදුරජාණන් වහන්සේ මේ 5 දෙනා අමතමින් සිය දකුණු ශ්‍රී හස්තය දිගු කොට මේ 5 දෙනාට කතා කරනවා, එව මහණ. එහෙම නැත්තම් මහණ මෙහි එන්න
උතුම් බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න දුක් කෙලවර කරන්න. මෙන්න මෙහෙම කතා කළා. ඒහි බික්කු චර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්ත කිරියාය. මේ විදියට කතා කළාම ඒ පස් දිනාටම ලැබුණ පින්වතුනි ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව. අර ගිහිවෙස් අතුරුදන් වෙලා සිවුරු පෙරවිලා සැටවය සපිරුණු මහතෙර නමකගේ විලාසයේ දක්වමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියා. අනතුරුව මේ පස් දෙනාටම අනත්ත ලක්කන සූත්‍රය දේශනා කොට වදාලා. ඒ සූත්‍රය ශ්‍රවණය කළ මේ පස් දෙනා ඉතිරි සංයෝජනද දුරුකොට රහත් මගඵල නුවණ ලබා අමා මහ නිවනින් සැනසුණා. පින්වතුනි, මේ තමයි ප්‍රථම භික්ෂූන් වහන්සේලා පස් දෙනා. මේ ශාසනය තුල මුල්ම වරට ඇති කළ මහා සංඝයා වන්නේ මේ පස් නමයි. එතනින් ආරම්භ කළ මේ සංඝ පරපුර යසකුල පුත්‍රයා ප්‍රදාන පිරිස, බද්ද වග්ගිය කුමාරවරු, උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප තුන් දෙනා ප්‍රදාන දහසක් පිරිස මේ විදියට බොහෝ පිරිසකට ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලබා දෙමින් ශාසනයේ මහා සංඝයාගේ ගණන ගුණයෙන් හා ගණනින් වර්ධනය කළා. ඒ කියන්නේ සංඛ්‍යාත්මක වශයෙන්, ප්‍රමාණාත්මක වශයෙන් හා ගුණාත්මක වශයෙන් වර්ධනය වූ ලොවට ආදර්ශයක් දිය හැකි මහරහතන් වහන්සේලා පිරිසකුයි ඇති කළේ. මෙන්න මේ ඇති කළ ආර්ය උත්තමයන් වහන්සේලාගේ ගුණ වලින් එක ගුණයක් ගැනයි අපි අවධානය යොමු කරන්නේ, ආහුනේය ගුණය. ඉස්සෙල්ල පින්වතුනි අපි නිරවුල් කරගම්මු, සංඝයා කියලා අපි වඳින සුපටිපන්නෝ ගාථාවෙන් කියවෙන මේ ශාවක සංඝයා කවුදයි කියා. දැන් අපි වඳිනකොට වඳින්නේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. එතන කියවෙන්නේ මොකද්ද? ශාවක සංඝෝ. ශ්‍රාවක සංඝයා වඳින්නේ මේ. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඔන්න බලන්න දිගටම කියවුනේ කවුරු ගැනද? ශාවක සංඝෝ, ශාවක සංඝෝ, ශාවක සංඝෝ කියලා කියුවා. මේ අය කී දෙනාද? යදිදං චත්තාරි පුරිස යුගානි. මේ අය යුගල වශයෙන් ගත්තොත් හතරයි. චත්තාරි පුරිස යුගානි. අට්ඨ පුරිස පුද්ගලා. පුද්ගලය වශයෙන් ගත්තොත් 8 දෙනයි. මෙන්න මේ සංඝයා සතු ඔය මුල් ගුණ 4ට අමතරව ඊළඟට ගුණ 5ක් තියෙනවා. ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණීය, අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. මෙන්න මේ ගුණ වලින් මේ ශ්‍රාවක සංඝයා සමන්විතයි.
පින්නතුනි ප්‍රතජ්ජන ආර්ය ශ්‍රාවක භික්ඛු සංඝ ශ්‍රාවක සංඝ කියලා කොටස් 4ක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් පිරිස තුල. ඒ නිසා මේ සිව් පිරිසේ ඇතුළත් තවත් සිව් පිරිසක් තමයි ඔය මා කිව් ප්‍රතජ්ජන ආර්ය ශ්‍රාවක භික්ඛු සංඝ ශ්‍රාවක සංඝ කියන කොටස් 4. ප්‍රතජ්ජනයා කියන්නේ කවුද? ප්‍රතක් කියලා කියන්නේ තනිව සිටින්නා කියන එකයි. අපි උපදින්නෙත් තනිව, ජීවත් වෙන්නෙත් තනිව, මැරෙන්නෙත් තනිවයි පින්නතුනි. අපි හිතුවට මට සහෝදර සහෝදරියෝ ඉන්නවා, ඥාතීන් ඉන්නවා, හිතමිතුරු ඉන්නවා, අසල්වාසීන් ඉන්නවා, සැමියෙක් ඉන්නවා, බිරිඳක් ඉන්නවා, දරුවෝ ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා කියලා. මගේ සිතත් එක්ක ඔය කවුරු හිටියත් හිතන්නේ මම තනියෙන්. කන්නේ බොන්නේ නිදන්නේ තනියෙන්. මට තව එක්කෙනෙක් එක්ක නිදන්න බෑ. මට තව එක්කෙනෙක් එක්ක කන්න බොන්න බෑ. නිදාගන්න ළඟ ඇඳේ තව කෙනෙක් තියාගන්න පුළුවන්. කන මේසේ 3-4 දිනක් 10-15 දිනක් ඉන්න පුළුවන්. ඒ වුණාට මම කන්නේ තනියෙන්. මම නිදන්නේ තනියෙන්. එහෙනම් මේ ලෝකේ මම හුදකලා වෙලා. ප්‍රතච්ඡන කියලා කිව්වේ ඒකයි. මම එක එක තරාතිරමින් හුදකලා වෙලා ඉන්නේ. පින්නතුනි මට සමාජයක් නියම විදියට ගොඩ නැගෙන්නේ මම රහත් වුණු දවසටයි. එතකොට මන් රහත් නම් වූ කඩයිම පන්නලා තියෙන්නේ. කෙලස් බරිත කළා තියෙන්නේ. කෙලස් මා කෙලස් වල අනූන වෙච්ච බරිත වෙච්ච මා අන්න එයින් මට පුළුවන් වුණා එගොඩ වෙන්න. එහෙනම් නික්ලේශී බවට පත් වෙන්න පුළුවන් වුණාම අන්න එදාට පින්නතුනි මට ලෝකේ පරමාදර්ශී සමාජයේ හිමි වෙනවා. එතෙක් මා ප්‍රතච්ඡනයි. එතකොට මේ ප්‍රතච්ඡන කෙනා හැම වෙලාවෙම කරන්නේ මොකද්ද? එයාට බලපානවා අටලෝ දහම. ලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක. මෙන්න මේවායින් නිතර කම්පණයට සෙලවීමට පත් වෙන අය. ඒ කියන්නේ අපි. ඔන්න ප්‍රතච්ඡනයගේ හැටි. ඒ වගේම ප්‍රතච්ඡනය හැමතිස්සෙම කිසියම් දෙයක් ප්‍රාර්ථනා කර ඉන්නේ. නැද්ද බලන්න? මට කන්න ලැබේවා, මට බොන්න ලැබේවා, මට අඳින්න ලැබේවා, මට පළඳින්න ලැබේවා, මට ගෙයක් දොරක් ලැබේවා, හොඳ රැකියාවක් ලැබේවා, දරුමල්ලන් ලැබේවා, මුණුබුරු මිනිබිරියන් ලැබේවා, මට යාන වාහන ලැබේවා, වතු පිටි ලැබේවා, සතුට ලැබේවා, නිරෝගීකම ලැබේවා. මොන්න තරම් කියන්න බැරි තරම් උදේ පටන් ගත්ත වෙලාව ඉඳලා රාත්‍රියේ නින්දට යන කාම ප්‍රාර්ථනා. නින්දෙදිත් හීන දැක දැක ප්‍රාර්ථනා. එහෙනම් පින්නතුනි ස්වභාවය ඕකයි අපේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා එක්කම තමයි ජීවත් වෙන්නේ. ඔන්න ප්‍රතජ්ජන අපේ ස්වභාවයයි මේ. ඒ නිසා ප්‍රතච්ඡනයා බොහෝ ඇසූ පිරූ තැන් නැති කෙනෙක්. අපිට බොහෝ ඇසූ පිරූ තැන් නැහැ. බොහෝ ඇසූ පිරූ තැන් තිබුණා නම් අපි රහත් වෙලා. එහෙනම් ආර්ය තත්ත්වයටපත් වෙලා. ඒ නිසා ප්‍රතච්ඡනය හඳුන්වනවා අසුතවා පුතුච්චනෝ. අසුතයි
සුත තත්ත්වයට පත් වෙලා නැහැ පින්වතුනි. මේක තමයි ඇත්ත. එහෙනම් සුත කියන தත්ත්වය අපට ඇවිල්ලා නැහැ. එතකොට අපි උගත් කෙනෙක් නෙවෙයි නූගතෙක්. අපි වහවහ වෙනස් වෙන සුළු කෙනෙක්. ඒ නිසා ප්‍රතජ්ජන වූ අපේ ස්වභාවය ඕකයි. එතකොට මේ ප්‍රතජ්ජන කියන කොටසට අයිති වෙන්නේ කවුද? ප්‍රතජ්ජන කියන කොටසට අයිති වෙන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කොටස් හතරම. ප්‍රතජ්ජන භික්ෂූන් ඉන්නවා, ප්‍රතජ්ජන භික්ෂුණීන් ඉන්නවා, ප්‍රතජ්ජන උපාසකයෝ ඉන්නවා, ප්‍රතජ්ජන උපාසිකාවන් ඉන්නවා. මේ හතර ගොල්ලම ඉන්නවා ඔය ප්‍රතජ්ජන කියන තත්වයේ. එහෙනම් ප්‍රතජ්ජන කියන රාමුවට මේ සිව් පිරිසම වැටෙනවා. එහෙනම් පින්නතුනි ආර්ය තත්ත්වයට පත් නොවිච්ච ලෝකයේ බහුතරයක් ඉන්නවා. 2. ආර්ය ශ්‍රාවකයා. ආර්ය ශ්‍රාවකයා පින්නතුනි ප්‍රාර්ථනා කර කර ඉන්න කෙනෙක් නෙවෙයි. ආර්ය ශ්‍රාවකය ප්‍රාර්ථනා කර කර ඉන්නේ. ප්‍රාර්ථනාවක් නැතුව කියන එක නෙවෙයි මේ කියන්නේ. ප්‍රාර්ථනාවක් ඉස්සරහා තියෙනවා. දැන් නිවන් දකින්න ප්‍රාර්ථනාවක් ඕන. ප්‍රාර්ථනාවට පමණක් සීමා වෙලා ප්‍රාර්ථනාව විතරක් තියාගෙන ඉන්නේ. ප්‍රාර්ථනාව ඉදිරියේ තියාගෙන ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරනවා. අන්න ඒකයි ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය. ඊළඟට මේ ආර්ය ශ්‍රාවකයා පින්නතුනි අර ප්‍රතච්ඡනය වගේ අර අටලෝ දහමින් අර විදියට කම්පා වෙන්නේ නැහැ. ලාභ අලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක් අපි වහවහ කම්පා වෙනවනේ. ප්‍රතජ්ජන කෙනා ලාභයට අපි කැමති, අලාභයට අකමැති. ලාභයේදී උද්දාමයටපත් වෙනවා, අලාභයේදී මුකුලිත වෙනවා. කීර්ති ප්‍රශංසාවලට කැමති, අපකීර්තියට අකමැති. ඒ නිසා අපේ ස්වභාවය වෙනස් වීම. නමුත් ආර්ය ශ්‍රාවකයා අර තත්ත්වයේ වෙනසකට භාජනය වෙන්නේ නැහැ. එතකොට ආර්ය තත්ත්වයට පත් වුණා කියන්නේ මොකද්ද? අඩුම ගානේ සෝවාන් මගඵල නුවණවත් ලබාගෙන තියෙනවා. එහෙනම් ආර්ය වෙන්නේ සෝවාන් තලයේ සිට ඉදිරියට. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්. සෝවාන් තලයෙන් පහත කොටස කල්යාණ ප්‍රතජ්ජන වුණත් ප්‍රතජ්ජන වුණත් ඒ අය ප්‍රතජ්ජනයට ගණයටමයි වැටෙන්නේ. ඊළඟට බලන්න පින්නතුනි මේ ආර්ය ශ්‍රාවකයා හැම වෙලාවෙම උගතෙකු ලෙස පෙනී සිටිනවා. දැන් ප්‍රතජ්ජනය හැඳින්නුවේ අසුතවා පුතුජ්ජනෝ කියලානේ. ආර්ය ශ්‍රාවකයා හඳුන්වන්නේ සුතවා අරිය ශාවකෝ, සුත තත්ත්වයට පත් වෙලා. ඒ කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවට පත් වෙලා. එහෙනම් දැන් ප්‍රතජ්ජනය ඊළඟ භවයේ කොතනක උපදීද කියලා කියන්න බෑ. අවසාන චුතිසිතට අනුව තමයි ඊළඟ භවයේ ප්‍රතිසන්දිය සිද්ධ වෙන්නේ. චුතිසිත යහපත් නම් ප්‍රතිසන්දිය හොඳයි. චුතිසිත අයහපත් නම් ප්‍රතිසන්දිය හොඳ නැහැ. ඒ කියන්නේ දුගතියකටපත් වෙන්නේ. ඒ කවුද? ප්‍රතජ්ජනය. හැබැයි ආර්ය ශ්‍රාවකයා එහෙම නැහැ. ආර්ය ශ්‍රාවකයා සෝවාන් මගඵල නුවණ ලැබූ කෙනෙක්. මරණයටපත් වෙලා තව තැනක උපදිනවා. හැබැයි උපදින්නේ
හොඳ තැනකමයි. ඒ කියන්නේ සුගතියකමයි. කවදාවත් සෝවාන් වුණාට පස්සේ දුගතියක උපත ලබන්නේ නැහැ. අන්න වෙනස. ප්‍රතඥය සහ ආර්ය ශ්‍රාවකය. දැන් පින්නතුනි ප්‍රතඥයා මැරිලා ඊළඟට උපදින භව ගාන මෙච්චරයි කියලා කියන්න බෑ. භව 10ක්, භව 20ක්, භව 50ක්, භව 100ක්, භව ලක්ෂයක්, භව කෝටි ගානක් කියන්න පුළුවන්. මොකද නිවන් දකින්නකම්ම මේ භවයේ මෙරි මෙරි ඉපදී යන්න වෙනවා. හැබැයි ආර්ය ශ්‍රාවකේ සෝවාන් මගඵල නුවණ ලැබුවොත් ඉදිරියේදී උපදින්නේ භව 7ක් පමණයි. ඒ නිසා ඔහුට කියනවා සත්ත්ව කත්තු පරම. සත්තක් කත්තු පරම. ඉදිරියට උපදින්නේ භව 7ක් පමණයි. ඒ භව 7ේම උපදින්නේ සුගතියේ මිස දුගතියේ නෙවෙයි. ඔන්න ඕක තමයි ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය. එහෙනම් ආර්ය තත්ත්වයටපත් වෙච්ච අයත් ආර්ය භික්ෂු, ආර්ය භික්ෂුණී, ආර්ය උපාසක, ආර්ය උපාසිකා කියලා කොටස් 4ම සිටිය හැකියි. ඒ කියන්නේ සෝවාන් වෙච්ච එයින් ඉහළට ගිය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව් පිරිසම සිටිය හැකියි. ඒ නිසා මෙන්න මේක හරියට දැනගන්න ඕන අපි කොතනද ඉන්නේ? අපි ප්‍රතඥද? අපි ආර්ය ශ්‍රාවකයද? මේක හරියටම දැනගන්න ඕන. ඒක නිසා තමයි මේ ආහුණීය ගුණයට යන්න කලින් මෙන්න මේ ගුණය පවතින මේ පිරිස පිළිබඳ වටහා දීමක් කරන්න පින්නතුනි. තව කොටස් දෙකක් ඉන්නවා. ඒ තමයි භික්ඛු සංඝ හා ශ්‍රාවක සංඝ. මේන් ශ්‍රාවක සංඝ කියලා කියන්නේ ආර්ය ශ්‍රාවක කියන්නේ දෙගොල්ලම එකයි. ශ්‍රාවක සංඝ කියන්නේ ආර්ය ශ්‍රාවක කියන්නේ. හැබැයි භික්ඛු සංඝ කොටස ඊට වඩා වෙනස්. දැන් පැවිද්ද ලබන්නේ පැවිද්ද වර්තමානයේ ඉල්ලලා. දැන් පැවිදි වෙනකොට මොකද්ද කියන්නේ? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවං ගහිත්වා පබ්බාජේත මම්බන්තේ අනුකම්පං උපාදාය. පබ්බාජේත මම්බන්තේ මාව ස්වාමීනි පැවිදි කරන්න අනුකම්පං උපාදාය මට අනුකම්පා කරලා. මොකටද? සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුක් නැතිකොට නිබ්බාන සච්චිකරණත්තාය නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස. එතකොට එසේ පැවිද්ද ලැබූ අය අපි කියනවා භික්ඛු සංඝ. සංඝ කියන්නේ සමූහය. භික්ඛු කියලා කියන්නේ භික්ෂාව. ඒ කියන්නේ දානය. අන් අයගෙන් යැපෙනවා යන අර්ථය එකක්. භික්ෂු යන්නේ. දෙක, ලෝව ඇති සියලු දෑ චින්දති බින්දති සිඳෙන බිඳෙන බව දන්නවා කියන අර්ථය වටහා ගන්නවා යන අර්ථය එකක්. ගිහිගේ හැරදමා නෙක්කම්ම සැප සොයා නික්මීම තවත් අර්ථයක්. ඒ නිසා භික්ඛු කියන භික්ඛුණී කියන වචනේ ඔවැනි අර්ථයක් තියෙනවා. එතකොට මේ අර්ථ ඇති පිරිස අපි කියනවා භික්ඛු සංඝ සමූහය. හැබැයි පින්නතුනි භික්ඛු සංඝ කොටස තුල ශ්‍රාවක සංඝ කොටස වගේ නෙමෙයි. එහෙනම් භික්ඛු සංඝයා අතරෙහි ඉන්න පුළුවන් ප්‍රතජ්ජන ඒ වගේම කල්යාණ ප්‍රතජ්ජන ධාන ලැබූ සෝවාන් වෙච්ච සකදාගාමි වෙච්ච අනාගාමි වෙච්ච රහත් වෙච්ච සියලුම භික්ෂූන් වහන්සේලා භික්ඛු සංඝ කොටසට ඇතුළත්.
ඒ කියන්නේ අපි දැන් කතා කළානේ ආර්ය ශ්‍රාවක කියලා කොටසක් කවුද? සෝවාන් මගඵල නුවණින් එහා. සෝවාන් තලයේ සිට එහාට ගිය රහත් දක්වා. හැබැයි භික්ඛු සංඝ කොටස තුල ඒ ආර්ය උතුමන් පමණක් නෙවෙයි ඇතුළත් වෙන්නේ. සාමාන්‍ය ප්‍රතජන භික්ෂූන්, ඒ වගේම කල්යාණ ප්‍රතජන භික්ෂූන්, ධානලාභී භික්ෂූන් සහ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මගඵල ලැබූ භික්ෂූන්. මේ සියලු දෙනා භික්ඛු සංඝ කොටසට ඇතුළත්. බලන්න එහෙනම් කොච්චර වෙනසක් තියෙනවද කියලා. භික්ඛු සංඝ කොටසට ඕවා සියල්ල ඇතුළත්. දැන් අපි දානයක් හෝ වෙන යමක් සාංගික කළා පූජා කරනවා කියලා හිතන්න. මේ සාංගික කළා පූජා කරනකොට අපේ පූජාව සිද්ධ කරන්නේ ශ්‍රාවක සංඝයාට නෙවෙයි. කාටද පූජා කරන්නේ? භික්ඛු සංඝයාටයි. ඔබට මතක ඇති. ඉමම් භික්ඛං මේ භික්ෂාව මේ දාණය ශාවක සංඝස්ස දේම කියන්නේ නෑනේ. එහෙනම් කියන්නේ භික්ඛු සංඝස්ස දේම. එහෙනම් හොඳින් වටහා ගන්න පින්නතුනි, අපි යමක් සංඝ සතු කොට පූජා කරද්දී පූජා කරන්නේ කාටද? භික්ඛු සංඝයාටයි. දැන් බලන්න අතීතයේ ආරාම පූජා පවත්වලා තියෙනවා. ඒ ආරාම පූජා කරනකොට සෙල්ලිපි පාටයක් ඒකේ ලියලා තියුවා. කොහොමද ලිව්වේ? ආගතා නාගතස්ස චාතු දිසස්ස සකලස්ස භික්ඛු සංඝස්ස දේම. ආගතා නාගතස්ස, ආවා ඌද නොආවා ඌද. ආගතා නාගතස්ස චාතු දිසස්ස, සතර දෙසින් වඩින. සකලස්ස සියලු භික්ඛු සංඝස්ස දේම, භික්ඛු සංඝයාට පූජා කරමි. අගත අනගත චතුදිස්ස සග්ගස දිනේ. බලන්න පින්නතුනි, භික්ඛු සංඝයාට තමයි මේ පූජාව සිද්ධ කළා තියෙන්නේ. එහෙනම් අන්න එය හොඳින් තේරුම් ගන්න. ඔන්න භික්ඛු සංඝයා කිව්වහම දැන් ඔබට වැටහුණාද? ඔන්න භික්ඛු සංඝයා. දැන් අපි යනවා ශ්‍රාවක සංඝයාට. ශ්‍රාවක සංඝයා කියලා කියන්නේ පින්නතුනි, ශ්‍රාවකයා අසන්නානේ. අසන්නා බහුශ්‍රුත කෙනෙක්. එතකොට බහුශ්‍රුත තත්ත්වයට පත් වෙලා. දැන් භික්ඛු සංඝ කොටසේ භික්ෂුණීන් වහන්සේලා නැහැ. භික්ඛු සංඝ කොටසේ ප්‍රතජන උපාසක උපාසිකාවෝ නැහැ. රහත් වෙච්ච උපාසක උපාසිකාවොත් නැහැ. භික්ෂූන් විතරයි. නමුත් ශ්‍රාවක සංඝයා තුල ප්‍රතජ්ජනියෝ නැහැ. ඔන්න වෙනස. ශ්‍රාවක සංඝයා තුල ප්‍රතජ්ජනියෝ නැහැ. ඒ වගේම කල්යාණ ප්‍රතජ්ජනියෝ නැහැ. ශ්‍රාවක සංඝයා කොටස තුල ඉන්නේ සෝවාන් මගඵල නුවණ සහිත ඉදිරියට මාර්ගඵල ලබාගත් උතුමන් පමණයි. ආන්න වෙනස. සෝවාන්, සක්‍රුදාගාමි, අනාගාමි, අරහත් මගඵල ලබපු උතුමන් පමණයි ශ්‍රාවක සංඝ කොටස තුල ඇතුළත් වන්නේ. හොඳින් තේරුම් ගන්න. ශ්‍රාවක සංඝ කොටස තුල ඇතුළත් වන්නේ. අන්නේ ශ්‍රාවක සංඝයා තමයි පින්නතුනි අපි වඳින්නේ. සුපටිපන්නෝ ගාථාවෙන් වඳින්නේ ඒ ශ්‍රාවක සංඝයා. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා ඉදිරියට ගුණ වර්ධනය කරගත්ත උතුමන්. දැන් මේ උතුමන් කී දෙනෙක් ඉන්නවද? අන්නේ උතුමන් ඉන්නවා චත්තාරි පුරිස යුගානි. චත්තාරි කියන්නේ හතරයි, පුරිස යුගානි කියලා කියන්නේ යුගල වශයෙන් ගත්තොත් කියන එකයි. යුගල වශයෙන් ගත්තොත් හතරයි. චත්තාරි පුරිස යුගානි. යුගල වශයෙන් ගත්තොත් හතරයි. කවුද හතර? සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ එක යුගලයයි. සක්‍රුදාගාමි මාර්ගයේ සක්‍රුදාගාමි ඵලයේ යුගල දෙකයි. අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලයේ යුගල තුනයි. රහත් මාර්ගයේ රහත් ඵලයේ යුගල හතරයි. අන්න මේ හතර ගොල්ලට කියනවා
යුගල 4ක්. චත්තාරි පුරිස යුගානි. යුගල 4ක්. පුද්ගලයෝ වශයෙන් ගත්තොත් 8යි. අට්ඨ පුරිස පුද්ගලා. අර 4ම 8කට බෙදනවා. කොහොමද? සෝවාන් මාර්ගයටපත් පුද්ගලයා එක්කෙනයි. සෝවාන් ඵලය ලැබුව පුද්ගලයා දෙන්නයි. සකදාගාමි මාර්ගයටපත් පුද්ගලයා සකදාගාමි ඵලය ලැබුව පුද්ගලයා 4යි. අනාගාමි මාර්ගයටපත් පුද්ගලයා අනාගාමි ඵලය ලැබුව පුද්ගලයා 6යි. රහත් මාර්ගයටපත් පුද්ගලයා රහත් ඵලය ලැබුව පුද්ගලයා 8යි. අන්න මේ යුගල වශයෙන් ගත්තොත් 4ක් වන පුද්ගලයන් වෙන වෙනම ගත්තාම 8ක් වන පිරිස තමයි අෂ්ට ආර්ය පුද්ගලයෝ කියලා අපි කියන්නේ. එතකොට මේ පුද්ගලය කණ්ඩායම තුල, ඒ කියන්නේ ශ්‍රාවක සංඝ කණ්ඩායම තුල භික්ෂූන් ඉන්න පුළුවන්. භික්ෂුණීන් ඉන්නත් පුළුවන්. උපාසකයෝ ඉන්නත් පුළුවන්. උපාසිකාවන් ඉන්නත් පුළුවන්. දැන් පින්නතුනි විශාකාව 7 අවුරුදු වයසෙන් සෝවාන් වුණානේ. ඇය අයිති වෙන්නේ ශාවක සංඝ කොටසට. ඒ කියන්නේ සෝවාන් මාර්ගය ලැබුණ නිසා. සෝවාන් තත්ත්වයටපත් වෙච්ච නිසා. අන්න එහෙනම් මේක ගිහි වෙන්නත් පුළුවන්, පැවිදි වෙන්නත් පුළුවන්. ශ්‍රාවක සංඝ කොටස තුල. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් සෝවාන් ගිහිව ඉන්න පුළුවන්. සක්‍රුදාගාමි අනාගාමීව ඉන්නත් පුළුවන්. දැන් අපි හිතමු රහත් වෙනවා. දැන් කෙනෙක් ගිහිව රහත් වෙනවා. භාවනා කළ රහත් වෙනවා. ගිහිවත් රහත් වෙන්න පුළුවන්, කිසි ගැටලුවක් නැහැ. පැවිදි විය යුතුම නෑ රහත් වෙන්න. මේක වෙලා තින්නේ මේකයි. දැන් ගිහිව ඉඳගෙන රහත් වුණාට පස්සේ අන්න එයා පැවිදි වෙන්න ඕන. අන්න ඒක වෙනස. ගිහිව ඉඳගෙන රහත් වෙනවා. ඒ ගිහිව ඉඳන් රහත් වෙන කෙනාට තමන්ගේ සේවය රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් කරන්න නම් අනිවාර්යයෙන්ම පැවිදි විය යුතුයි. එසේ නොවන්නේ නම් ගිහිව දීර්ඝ කාලයක් ඉන්න බෑ. දින 7ක කාලයක් ඉන්න පුළුවන්. ඒ දින 7න් පසුව පිරිනිවන් පෑමට සිද්ධ වෙනවා. ඒ නිසා රහත්තුණු ඕනෑම කෙනෙක් දින 7ක් ඇතුළතදී පැවිදි විය යුතුයි. මේකයි. දින 7ක් ඇතුළතදී පැවිදි වෙන්න ඕන. පැවිදි නොවෙනව නම් ඒ රහතන් වහන්සේ පිරිනිවන් පාන්න ඕන. ඔන්න ඕක තමයි ස්වභාවය. එතකොට ඔබට වැටහෙන්නේ නැති මෙන්න මේ සංඝයා සතු. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව් පිරිසම සෝවාන් වෙලා නම් ඒ අය ශ්‍රාවක සංඝනේ. මේ ශ්‍රාවක සංඝයා තුල මොනවද තියෙන ගුණ? ඒ තමයි සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න. සුපටිපන්න කියලා කියන්නේ සුප්‍රතිපන්න කියන එකයි. ඒ කියන්නේ යහපත් ප්‍රතිපදා රාශියක් තියෙනවා. ඒ ප්‍රතිපදා අතරේ තියෙනවා සම්මා පටිපදා, අනිවත්ත පටිපදා, අනුලෝම පටිපදා, අපච්චනීක පටිපදා, ධම්මානුධම්ම පටිපදා. මෙන්න මේ පටිපදා 5 ඇතුළත්. සම්මා පටිපදා කියන්නේ යහපත් නිවැරදි ප්‍රතිපදා. ඒවා දීර්ඝ වශයෙන් විස්තර කරන්න වෙලාව නැහැ. නිවැරදි ප්‍රතිපදාවක ඉන්නවා කියලා හිතන්න. අනිවත්ත පටිපදාක නොනවතී ගමන් ගන්නා ප්‍රතිපදාවක ඉන්නේ. ඒ කියන්නේ නිර්වාණය ලබනකම මේ ගමන යනවා. ඒකයි. ඒ වගේම අනුලෝම පටිපදා ක්‍රමානුකූලව යනවා. අතරින් පතර නෙවෙයි, පැන පැන නෙවෙයි.
දැන් වර්තමානයේ සමහරුන්ට එකපාරටම රහත් වෙන්න පුළුවන් නම් ඒ තරම් කැමති. රහත් වෙන්න සමහරුන්ට හරි හදිස්සියක් තියෙනවා. පින්නතුනි එහෙම කරන්න බෑ මේක. එහෙනම් බුද්ධ කාලේ බුදුහාමුදුරුන්ගේ බණ ඇහු සියලු දෙනා රහත් වෙන්න ඕනනේ. එහෙම කරන්න බෑ. මේක කුසලතා පූර්ණ කරගෙන හිමින් යා යුතු ගමනක්. ඊළඟට අපච්චනීක පටිපදා කියන්නේ නියම පිළිවෙලක්. මේකේ ක්‍රමවත් බවක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ඒ වගේම ධම්මානු ධම්ම පටිපදා ධර්මයට අනුකූල බවක් තියෙනවා. මෙන්න මේ ගුණයෙන් සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිවේදයට බැහැලා ඉන්නවාය. මේ ලෝකෝත්තර ප්‍රතිපදාවට අවතීර්ණ වෙලා ඉන්නවාය කියන හැඟීමෙන් අපිට මේ ශ්‍රාවක සංඝයා වඳින්න පුළුවන්. එතකොට ශ්‍රාවක සංඝයා වඳිද්දී බුදුහාමුදුරුවම පෙන්නනෝ ආහුණෙය්‍ය ගුණයෙන් යුක්තයි. ආහුණෙය්‍ය කියලා කියන්නේ ඈත දුර සිට යමක් ගෙනත් දෙන්න සුදුසුයි කියන එකයි. දැන් පින්වතුනි මම අර පැහැදිලි කළ ප්‍රතජ්ජන ආර්ය ශ්‍රාවක භික්ඛු සංඝ ශ්‍රාවක යන සංඝ යන කොටස් හතරින් ශ්‍රාවක සංඝ කියන තැනට එන්න කොච්චර බේරිලා පෙරිලා ගුණධර්ම වලින් අනූන වෙලා එන්න ඕනද? එහෙනම් එසේ පරිපූර්ණයට පත් කළ ගුණධර්ම ඇති උතුමෙකුට ඈත දුර සිට යමක් ගෙනත් දෙන්න කොච්චර සුදුසුද? ඒකයි මේ කියන්නේ. පොඩි දුරක් නෙවෙයි ලොකු දුරක් ගෙවාගෙන ඈත දුර සිටින මේ ආර්ය තත්ත්වයට පත්වෙච්ච උතුමෙකුට යමක් පිරිනැමීමට ඈත ඉඳන් ගෙනල්ලා වෙහෙස දරලා පීඩා විඳලා යමක් ගෙනත් දුන්නොත් එය පිළිගැනීමට සුදුසුයි. අන්න ඒ සුදුසුකම තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. එතකොට මේ ආහුණෙය්‍ය ගුණය හඳුනාගෙන අපි මේ ආර්ය උතුමන්ට වැඳුම් පිදුම් කරනකොට ඒ ගුණය ඉස්මතු කරගනිමින් වන්දනමාන කරනවන සැලකිලි සත්කාර සම්මාන දෙනවන ඒ හැම එකක්ම පින් සිතුවිලි බව අමතක කරන්න එපා. මෙන්න මේ தත්ත්වය වටහාගෙන ඔබට පුළුවන් නම් මේ සංඝයා සතු ගුණ නමය එකින් එක සිතා බලමින් එය භාවනා අරමුණක් කමටහනක් කරගෙන කටයුතු කරන්න පින්වතුනි ඊතා හොඳ තැනකට ඔබව රැගෙන යන්න පුළුවන් වෙයි. ඒ නිසා එවැනි තත්ත්වයක් එවැනි ගුණ මෙනෙහි කරගෙන භාවනාවකට යොමු වීමෙන් මෙලොව පරලොව දෙලොව සාර්ථක කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසෙන්නටද ඔබට අවස්ථාව ලැබේවායි. පින්වතුනි ඔබ මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කළා. ඒ නිසා ඔබට සිදු කරගත හැකි වූයේ මහත්ඵල මහානිසංසදායක පුණ්‍ය ශක්තියක්. ඔබේ භවගාමී ජීවිතයට සෙවණැල්ලසේ පසුපස යමින් ඔබට විපාක දෙන අතර ඔබට නිරෝගීව තමන්ගේ ජීවිතය ගත කරන්නත් මානසික සැනසීම උරුම කරගන්නත්
මේ කුසල ශක්තිය හේතු වෙනව විතරක් නෙවෙයි. ඔබට මේ පින් ඒ නම් සඳහන් කළ ඔබේ ඥාතීන්ට අනුමෝදන් කරන්න පුළුවන්. ඒ නිසා මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවායි ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සැමටම මේ භවගාමී ජීවිතය වහ කෙලවර කොට අමා මහ නිවනින් සැනසෙන්නටද මේ ධර්මඥානය උපකාර වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සුපින්නතුනි, ආහුනේය ගුණය මාතෘකා කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ